සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, සුපින්බර අරුණෝදයේ තමන්ගේ ජීවිතේ ධර්මය තුළින් සුවපත් කර ගැනීම පිණිස, සනසවා ගැනීම පිණිස පින් සිතුවිල්ලක්, දහම් සිතුවිල්ලක් ජීවිතයට එකතු කර ගැනීම පිණිස අද දවසේත් සුපින්වතුන්ලා මේ සූදානම් වෙන්නේ. පින්වතුනේ, අපි මේ උපන් මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගති ලෝකයක්. මේ සාංසාරික ගමනේ යනකොට සුගති දුගති කියන දෙකේම සත්වයා උපදිනවා. සුගති ලෝකයේ උපන් කලට එයාට සැප ලැබෙනවා. දුක්ඛිත ලෝකවල උපන්න කාලයට සත්වයාට දුක් ලැබෙනවා. දැන් අපි උපන්නේ සුගතියේ. මේ සුගතිය තුළ අපි ජීවිතය ගත කරනකොට පින්වතුනේ, මිනිස්යෝ විදිහට අපි සැප විතරක්ද විඳින්නේ? නෑ, අපිට සැපත් තියෙනවා, දුකත් තියෙනවා. සැප දුක් දෙකත් එක්කම තමයි මේ ජීවිත බර අපි ගෙවාගෙන යන්නේ. එතකොට මේ මනුස්ස ජීවිතය කියන එක දිහා බලපුවම හොඳට ප්‍රකට කරුණක්. මෙහි සැප දුක් කලවම් වී තිබෙනවා. සැප දුක් කලවම් වූ තීරණාත්මක ලෝකයක්. මේ තීරණාත්මක ලෝකයේදී අපි යම් විදිහකට ජීවිතේ හසුරුවා ගන්නවද? ඒකෙන් තීරණ වෙනවා මතු අනාගතේ අපි ඉහළට යනවාද අපි පහළට වැටෙනවාද කියන එක. ඉහළ කියලා කිව්වේ සුගතිය, පහළ කියලා කිව්වේ දුගතිය. හිතක් ඇති කරගන්න. මේ මනුස්ස ජීවිතේ කෙටි කලකින් අහිමි වෙන්න මත්තෙන් මම මගේ ජීවිතේ ඉහළට යන එකක් බවට පත් කරගන්නවා. මගේ ජීවිතේ සුගතිය තුල රැකෙන ජීවිතයක් බවට මම පත් කරගන්නවා කියන අදහස සුපින්නතුල ඇති කරගන්න අද දහම් අවවාදයෙන් ඔබට අහන්න ලැබෙන්නේ එබඳු කාරණාවක්. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ තමන්ගේ මිය පරලොව ගියපු ආදරණීය මෑණියන් වන ආර්.එම්. බේබි නෝනා මෑණියන්ට මීට මාස 3කට පෙර මිය පරලොව ගියපු ඒ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදනා පිණිස බිබිල වෑගම හේරත් නිවසේ පදිංචි පින්වත් විජිතා කුමාරී ඉදිරිසිංහ දියණිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාගේ දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ. පින්වතුනේ, මේ ජීවිතේ කෙටි කලක් ගතකොට මේ ලෝකය මේ ජීවිතය අත්හැර මිය පරලොව යන්න වෙනවා කියන කාරණේ කාටත් පොදුයි. හැම දිනාට උරුමයි. කිසි කෙනෙකුට බේරෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නහිසෝ උපක්කමෝ අත්ථි යේන ජාතා නමියරේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ කිසිම උපක්‍රමයක් නැහැ මේ මනුස්ස ලෝකයේ උපන්නා නම් නොමැරී ඉන්න. එහෙම නැත්නම් උපදිච්ච කෙනෙකුට
නොමැරී සිටීමට උපක්‍රමයක් නැත. ජරම්පි පත්වා මරණං නාකිවී මැරී යන්නේමය. ඒවන් දම්මාහි පානිනෝ සියලු සත්වයන්ගේ ධර්මතාවය මෙයයි. ඒ නිසා අපිත් මැරෙන මිනිස්සු. ඒ මැරෙන මිනිස්සු විදිහට අපි අපේ ජීවිතයට අරගත යුතු වටිනා අවවාදයක් අද මේ ධර්ම දේශනාවෙන් අපි ඉගෙන ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සල්ලේක කියන සූත්‍රයේදී මෙන්න මෙහෙම. යේකේචි අකුසලා ධම්මා සබ්බේතේ අදෝ භාව ගමනීයා. යම්තාක් අකුසල් වේද ඒ සියලු අකුසල් කෙනෙක්ව පහළට ඇදලා දානවා. යේකේචි කුසලා ධම්මා යම්තාක් කුසල් ඇද්ද සබ්බේතේ උපරි භාව ගමනීයා. ඒ සියල්ල කෙනෙක්ව ඉහළට අරගෙන යනවා. මේ මනුස්ස ජීවිතය ගත කරනකොට මේ මනුස්ස ජීවිතය ඇතුලේ කුසල් කියලා එකක් තියෙනවා. කයින් කරන කුසල්, වචනයෙන් කරන කුසල්, සිතින් කරන කුසල්. ඒ කුසල් ඔක්කොම අපේ ජීවිතේ ඉහළට අරන් යනවා. ඉහළ කියලා කිව්වේ සුගතියේ රැකවරණය. මේ ලැබූ මනුස්ස ජීවිතය කියන සුගතිය අහිමි වෙනකොට යලි සුගතියක රැකෙන්න පුළුවන්. කුසල් කළොත්. හැබැයි යම් කෙනෙක් සැලකිල්ලකින් තොරව අකුසල් නම් කරන්නේ ඒ සියලු අකුසල් එයාව පහළට ඇදලා දානවා. කයින් කෙරෙන අකුසල්, වචනයෙන් කෙරෙන අකුසල්, මනසින් කෙරෙන අකුසල් මේ මිනිස්යාව මෙතනින් පහළට පහළ කියලා කිව්වේ නිරය, තිරිසන් ලෝකය, පෙරේත ලෝකය, අසුරනිකාය, භූත ලෝක මේ වගේ දුක්ඛිත දුගති වල ගිහින් උපදිනවා. එතකොට බලන්න මනුස්ස ජීවිතේ ලැබූ අපට මේ බණපද අහන්න ලැබීම කොච්චර ලාභයක්ද? ඇයි පින්වතුනි මේකේ උඩක් යටක් තියනවා කියලා අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා නේද? සුගති දුගති ගමනක් තියෙනවා කියලා අපි දන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසා. ඒ ධර්මයෙන් අපිට පුළුවන්කමක් තියෙනවා අපේ ජීවිතේ යටිපැත්තට හැරිලා තියෙනවනම් උඩු අතට හරව ගන්න. අපේ ජීවිතේ උඩු අතට එහෙම නැත්නම් ඉහළ පැත්තට වැඩියෙන් යොමු කරගන්න අවස්ථාවක් අපිට මේ මනුස්ස ජීවිතය ඇතුලේ තියෙනවා. ඒ තියෙන අවස්ථාව මෙහෙම එකක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට මහා නාම කියන ශාක්‍යයා ඒ කාලේ මහා නාම කියලා කියන්නේ ශාක්‍යයන්ගේ රජු බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මහා නාමයට තිබුණු ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කළා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේව ඇසුරු කරලා අනිකුත් මහානුභාව සම්පන්න භික්ෂූන් ඇසුරු කරලා ස්වාමීනි මම මේ නිග්‍රෝධාරාමයෙන් පිට වෙන්නේ යලි මහ පාරට. ජනයාගේ කැළඹිලි සහිත මහ පාරේ. රත වාහනවල කැළඹිලි සහිත මහ පාරේ. හදිසි අනතුරක් කොයි වෙලේ කඩාපාත් වෙයිද කියලා කියන්න බැරි මහ පාරේ ස්වාමීනි මම ඇවිද යනවා. ස්වාමීනි කලබල මිනිස්සු මැද්දේ මම කොටු වෙනවා. කලබල වූ තදබදයන් අස්සේ මං කොටු වෙනවා. වේගෙන් යන යාන වාහන අස්සේ මං කොටු වෙනවා. පින්වතුනි අදටත් නැද්ද? අදටත් බලන්න අපි පාරකට තොටකට බැහැපුවම මහා ජනකායක් අතරේ අපි හිර වෙන්නේ නැද්ද? වටේට මිනිස්සු එක එක වැඩ මලු උස්සගෙන මෙහි දුවනවා අපිට පේනවා. ඊළඟට වේගෙන් යන යාන වාහන වේගෙන් යනවා, බයික් යනවා වේගෙන්, ත්‍රිරෝද රථ යනවා වේගෙන්, ලොකු බස් යනවා වේගෙන්, නොයෙක් හඬ නංවගෙන වාහන යනවා. මේ ඔක්කොගෙම අපි මැදි වෙනවා. මහා නාම ඊට එහා හිතුවා. මහා නාම කල්පනා කළා හදිසියේ මේවා මැද්දේ හිර වෙලා ඉද්දී
මගේ ජීවිතයට මරණය ආවොත් මං මලොත් මගේ ජීවිතයට මක් වේද? අන්න එහෙම හිතුණා. දැන් අසපුවකට පන්සලකට ගිහිල්ලා බණපද අහහා ඉන්නකොට සෑයක් බෝධියක් වැඳ වැඳ ඉන්නකොට ඒ මොහොතේ මරණය ආවොත් නම් අනේ අපිට කියන්න පුළුවන් අනේ ඒ වගේ තැනක මැරෙන්නත් වාසනාවක් ඕන කියලා නේ. නමුත් අපි හිතමු පාරක තොටක වාහනයකට යට වෙලා බොහොම වේදනාකාරී මරණයකට එක්කෝ වාහනයකට අහු වෙලා ඇඟ කෑලි ගිහිල්ලා එහෙම මැරෙන්නේ නැද්ද මිනිස්සු? එහෙම මරණයකට අපි ගොදුරුනොත් එහෙම නැත්නම් මේ මහා ජනකාය එකතු වෙන තැන්වල අන්තවාදී ක්‍රියා කරනවා. ඒ ක්‍රියාවකට කොටු වෙනවා. බෝම්බයකට එකපාර කුඩු වෙලා යනවා. ත්‍රස්තවාදී ක්‍රියා කරනවා. එව්වාට මැදි වෙනවා. එකපාර මොකක් හරි පිපිරවීමක් කරලා අපි කුඩු වෙලා මැරිලා යනවා. වෙන්න බැයිද? ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. ওই මහා ජනකාය එකතු වෙන තැන්වල පිංගුතුනේ ජනයාට තෙරපිලා මිනිස්සු මැරෙනවනේ. ඉතින් එහෙම අපේ ජීවිතේ කරා මරණ එන්න පුළුවන් ඕනම ඇසිල්ලක. මහා නාම කල්පනා කරනවා මට ඒ වගේ අනතුරක් සිද්ධ වුණොත් එහෙම ඒ අනතුරු මොහොතේ මරණ එනකොට මට බුදුරජාණන් වහන්සේව සිහි වෙන්නේ නැති වෙයි. ධර්මයේ සිහි වෙන්නේ නැති වෙයි. සඟරුවන සිහි වෙන්නේ නැති වෙයි. තෙරුවණක් සිහි කරගන්න බැරුව, පිනක් සිහි කරගන්න බැරුව, කුසලයක් සිහි කරගන්න බැරුව අයියෝ මං එහෙම මැරුණොත් එහෙම මට මක්ක වේවිද? එහෙම හිතුණා. අපේ ජීවිතය ගැනත් පින්වතුනි අපි හිතන්න ඕන එකක් නෙමෙයිද? බුද්ධිමත් මිනිස්සෙක් හිතිය යුතුම කාරණාවක්. එතකොට භාග්‍යතුන් වහන්සේ මහා නාමයට කියනවා මහා නාම මා භායි. ඔබ බය වෙන්න එපා. මා භායි මහා නාම. මහා නාමයේ ඔබ බය වෙන්න එපා. දීඝ රත්තංකෝ මහා නාම. මහා නාමය ඔබ දීර්ඝ කාලයක් තිස්සේ සද්ධා පරිභාවිතං චිත්තං හෝති. ඔබේ හිත ඇතුලේ ශ්‍රද්ධාව වඩපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා නිරන්තරයෙන් හදවතින් සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන බෝරජුන්ව වන්දනා කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ යම් දිසාවක වැඩ ඉන්නවා නම් ඒ දිසාවට නිරන්තරයෙන් වන්දනාමාන කර කර හිටපු කෙනෙක්. නිතර භාග්‍යතුන් වහන්සේ ගැන සිහි කරපු කෙනෙක් ශ්‍රද්ධාව වඩලා. දීඝ රත්තංකෝ මහා නාම. මහා නාමයේ ඔබ දීර්ඝ කාලයක් සීල පරිභාවිතං චිත්තං හෝති. සීලේ වැඩුවා ඔබේ හිත ඇතුලේ. හොඳට සිල්වත් වුණා. හිතෙන් චේතනාවක් පහළ කරලාම ප්‍රාණඝාතයෙන් වැළකුණා. චේතනාවක් පහළ කරලාම අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැතුව හිටියා. චේතනාවක් පහළ කරලාම වැරදි කාම සේවනයේ සල්ලාලකම නොකර හිටියා. චේතනා පහළ කරලාම කට රැක්කා. බොරු කිව්වේ නැහැ. චේතනා පහළ කරලාම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි වෙන් වුණා. මේ සීලය. සීලය කියන එක වඩන එකක්. හිතින් වඩන එකක්. හිත තමයි පාලනය කරන්නේ. කායිකව හිතට ඕන විදිහට නටන්න දෙන්නේ. කායිකව වචන කතා කරන්න දෙන්නේ හිතට ඕන විදිහට. වචන කතා කරන්න එනවා. මම මෙහෙම කියනවා කියලා එනවා. ඒ හිත හිතුවිල්ලකින්ම නවත්ත ගන්නවා. සීලය. බොරුවක් කියන්නේ හිතට එනකොට ඒ බොරුව වචනින් පිට කරන්නේ. මේක බොරුවක්. මේක සුදුසු නෑ. සංවර කරගන්නවා. සීලය. සිත මහ මුහුදක් නම් සීලය වෙරළයි. බලන්න ලස්සන. සිත මහා සාගරේ වගේ. මහා සාගරේ රළගෙඩි එහෙට මෙහෙට පෙරලෙනවා වගේ හිතේ හිතුවිලි පෙරලෙනවා. ඒ පෙරලෙන හිතුවිලි අපි සීලේ නම් වූ වෙරළෙන් සංවර කරගන්නවා. වෙරළ ඉක්මවා යන්නේ. ඒක හිත ඇතුළේම පෙරළුණා එළියට යන්නේ. කයින් ක්‍රියාත්මක වෙන්නේ වචනින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කියනවා කාය වාචානං සමෝදානං සීලං.
කයත් වචනයත් සංවර කර ගැනීම සීලයයි. කයයි වචනයි සංවර කරගන්නේ කුමක් මුල් කරගෙනද? සිත මුල් කරගෙනයි. අන්න සීලය. ගොඩාක් කාලයක් මහා නාම සිල් රැකලා පන්සිල් සමාදන් වෙලා සිල් කඩාගෙන නැහැ. හතර පෝයට මහ පෝයට උපෝසත සිල් සමාදන් වෙලා ආසාවෙන් ආරක්ෂා කරලා සිල්වත් වෙලා. දීඝරත්තං මහා නාමය ඔබ දීර්ඝ කාලයක් සුත පරිභාවිතං චිත්තං හෝති. දහම් දැනුම දියුණු කළා. වල්පල් හිත ඉන්නේ නැතුව ධර්මයේ හිතුවා. ධර්මයේ ඉගෙන ගත්තා. ධර්මයේ අනිත් අයට කියලා දුන්නා, කතා කළා, ධර්ම සාකච්ඡා කළා, ධර්මයෙන් සතුටු වුණා. දහම් කරුණු හදවතේ තැන්පත් කරගෙන ඒකෙන් සන්තෝෂයක් වින්දා. ඒකට කියනවා සුත්ත. පිංගතුනේ ධර්මයේ ගොඩාක් ඔබට අහන්න ලැබෙනවා මේ කාලේ. දැන් බලන්න මේ හිමිදිරියේම පිංගතුල්ලා බණ අහනවා. ශ්‍රද්ධා රූපවාහිනියෙන් නිරන්තරයෙන් පිංගතුල්ලාට පැහැදිලි පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ස්වාමින්වහන්සේලා කියලා දෙනවා. බණ අහන නිතර. නිතර බණ අහලා අහන බණ නිතර හිතන්න. හිත ඇතුලේ නොයෙක් ප්‍රශ්න තියාගෙන ඉන්න එපා. අපි ප්‍රශ්න හිත හිටියට විසඳෙන්නේ නැහැ නේ පිංගුතුනි. විසඳීම පිණිස යම් කළ යුතු කටයුතු අනිවාර්යෙන් කළ යුතු කටයුතු තියෙනවා නම් ප්‍රශ්නයක් විසඳෙන්න කරන්න ඕන කටයුතු ටික කරන්න. හිතින් ප්‍රශ්නේ අමතක කරලා වැදගත් දෙයක් හිතේ තින්න. ප්‍රශ්න මැත්තේම හැපි ඉන්නේ නැතුව වැදගත් දෙයක් කියලා කිව්වේ ධර්මයේ හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න. ශ්‍රාවක සංගරුවන ගැන හිතන්න. බෝධීන් වහන්සේගේ අසිරිය ගැන හිතන්න. අපි ඉගෙන ගත්ත ලස්සන බණ කතා පින්වතුන්ලා හිතන්න. සිහි කර වාසය කරන්න. ඒ සිහි කර වාසය කරනකොට ශ්‍රුතය වැඩෙනවා. දහම් දැනුම. ගොඩාක් කාලයක් කෙනෙක් දහම් දැනුම දියුණු කරලා තියෙනවා නම් ඒක ආරක්ෂාවක්. භාග්‍යතුන් වහන්සේ වදාලා දීඝරත්තං මහා නාමයේ ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ඡාග පරිභාවිතං චිත්තං හෝති. ත්‍යාගය හොඳට වඩපු කෙනෙක්. මේ දීර්ඝ කාලය කියලා කියන්නේ පින්වතුනි මේ මනුස්ස ජීවිතේට එහා ඉඳලා කියන කතාවක්ද මේ? නෑ. මනුස්ස ජීවිතය ඇතුලේ. ඒ කාලේ මිනිස්සයාට වැඩිපුර ආයුෂ තිබුණා කියලා තිබ්බනම් තිබ්බේ අපිට වඩා අවුරුදු 20ක් විතරනේ. අපේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80ක් විතරනේ. ඒ කාලේ මිනිස්සයාගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 100යි, 110යි, 120යි. ඒ ටික කාලයයි. ඒ ටික කාලය ඇතුලේ අකණ්ඩව තෙරුවන් සරණේ පිහිටලා පන්සිල් ටික ආරක්ෂා කරගෙන බණපද මෙනෙහි කර හිටියා. ඒකටයි ඔය කියන්නේ දීර්ඝ කාලය කියලා. එයයි දීර්ඝ කාලය. දීර්ඝ කාලයක ආරක්ෂාවෙන් ලැබෙන සැනසුම ගැන කවර කතාවද පිංගුතුනේ? මේ පුංචි වෙලාවක් තෙරුවන් සරණේ පිහිටලා පන්සිල් ආරක්ෂා කර ගැනීමේ විපාක බලන්න. ඔබට මතක ඇති චත්ත මානවක. චත්ත කියලා කියන්නේ අවුරුදු 16ක තරුණයෙක්. තමන්ගේ ගුරුවරයාට ගුරු පඬුරු ටික අරගෙන කහවණු 100ක වගේ පොට්ටනියක් අරගෙන අනේ ළඟ හින්දා කැලෑ පාරකින් ගියා. පාළු පාරක්. මේ පාළු පාරේ මේ තරුණයා එනවා කියන එක හොර කාණ්ඩයකට ආරංචි වුණා. හොර කාණ්ඩේ මග රැකගෙන හිටියා. මේ තරුණයාට පහර දීලා කහවණු ටික අරගන්න. ඒ හොර කාණ්ඩේ මුණ ගැහෙන්න පැයකට පැය භාගයකට ඊටාම පුංචි කාලයකට පෙර ඒ තරුණයාට බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාන් වහන්සේ චත්තට කියනවා චත්ත තෙරුවන් සරණ යන්න ඔබ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න. ධර්මයත් සරණ යන්න. සංගරුවනත් සරණ යන්න. ඔබට පිහිටක් තියෙනවා. චත්ත සරණ ගියා. ඊට පස්සේ කිව්වා චත්ත ඔබ පන්සිල් සමාදන් වෙන්න. ඒ පන්සිල් ටික අද සමාදන් වෙච්ච එක ඔබ දිවි හිමියෙන් රකින්නවා කියලා සමාදන් වෙන්න. එතකොට අවුරුදු 16 මේ චත්ත තරුණයා එදා සිල් සමාදන් වෙනවා. මම මේ ජීවිත කාලේ තියෙනකන් සිල් රකින්නවා.
සතුන් මැරීමෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, සල්ලාලකමින් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වළකිනවා කියලා සමාදන් වුණා. එහෙම සිල් සමාදන් වෙලා පුංචි වෙලාවයි පින්වතුනි. අර හොරකාණ්ඩේ මුණ ගැහුණා. ගැහුවා පොළොවනින්. ජීවිත කාලෙම තෙරුවන් සරණේ පිහිටනවා, ජීවිත කාලෙම පන්සිල් රකින්නවා කියලා සමාදන් වුණාට ජීවිත කාලෙ චුට්ටයි. පැය භාගයයි තිබ්බේ. ඒ පැය භාගෙන් අවුරුදු 16 තරුණයා මැරුණා. මිය පරලෝ ගිහිල්ලා නිදා පිබිදියාක් වගේ උපදිනවා තව්තිසා දෙව් භවනේ. දෙවියන් අතරේ දීර්ඝ ආයුෂ, මාර්ගඵලලාභී දෙවිවරු බුදුබණ ඇහෙනවා. බ්‍රහ්මයෝ ඇවිල්ලා ධර්මයේ කියා දෙනවා. ධර්මයේ හැසිරෙන්න පසුබිම තියෙනවා. සිළුමිණ සෑය වැඳ ගන්න පුළුවන්. මේ ලංකා භූමියේ යම්තාක් සෑරජාන් වහන්සේලා තියෙනවාද සිත්සේ වැඳ පුදා ගන්න පුළුවන්. හිතුණු වෙලාවකට මහබෝධිය ළඟට ඇවිල්ලා වැඳලා යන්න පුළුවන්. සියලු අවස්ථා පින්පුරා ගැනීමේ අවස්ථා සහිතව තව්තිසාවේ උපන්නා. චත්ත මානවක දේව පුත්‍රයා වෙලා. එතකොට මේ දීර්ඝ කාලයේ කියන එක තේරුම් ගන්නට පැය භාගයක් වගේ සුළු කාලයකට සිල් සමාදන් වෙලාත් ජීවිතේට ලොකු ආරක්ෂාවක් සැලසුණා. ඒ වෙකේ පින්වතුනි අපි අද සමාදන් වෙලා අද ඉඳලා අදිෂ්ඨානෙන් මම්මගේ ජීවිතේ කොහොම හරි ඉහළ අතට අරගෙන යනවා කියලා අපි පටන් ගත්තොත් අපිට මේ මනුස්ස ජීවිතේ වරදින්නේ. අපිට මේ මනුස්ස ජීවිතේට ඒකාන්ත රැකවරණයක් හදාගන්න පුළුවන්. හැබැයි මේ රැකවරණේ කවුරුත් බන්දේසියක තියලා ඔබට ගෙනල්ලා දෙන්නේ මේ මනුස්ස ජීවිතේ රැකවරණේ ඔබට. මේ රැකවරණේ ඔබ ගන්න. ඔබට හරි. එහෙම ලැබෙන්නේ. යම් උත්සාහයකින්, යම් වෑයමකින් ගුණධර්ම දියුණු කරලා මේ කියන යහපත් වූ ධර්ම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි ඒ රැකවරණේ ලැබෙන්නේ. ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම ඊළඟට මොකද්ද? ත්‍යාගය. දම්පැන් පූජා කිරීම. පුළුවන් හැටියකට දන් දෙන්න ඕන. නිවසේ සම්බුද්ධ පූජාව පවත්වන්න ඕන. අපි ගත්තොත් රැකී ආරක්ෂා කරන පින්වතුන්ලාට දහවල් කාලේ සම්බුද්ධ පූජා පවත්වන්න බැරි වෙන්න පුළුවන්. හවසට භාග්‍යතුන් වහන්සේට මල් පහන් ටික පූජා කරන්න ඕන. පැන් එකක් පූජා කරන්න ඕන. උදෙන් නිවසින් පිට වෙන්න කලින් භාග්‍යතුන් වහන්සේ උදෙසා පැන් පාත්‍රයක් පූජා කරලා යන්න ඕන. දානෙ පුරුදු කරන්න ඕන. අසරණ මිනිසෙකුට පිහිට වෙන්න පුළුවන් හැම අවස්ථාවකම පැකිලෙන්නේ නැතුව ඒ මිනිසයාට පිහිට වෙන්න ඕන. අපි එහෙම පින්වතුනි අපේ ජීවිතේට දානය කියන පින රැස් කරන්න ඕන ප්‍රමාද වෙන්නේ නැතුව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහා නාම දීඝරත්තංකෝ ඔබ දීර්ඝ කාලයක් පඤ්ඤා පරිභාවිතං චිත්තං හෝති. තමන්ගේ හිත තුල ප්‍රඥාව වඩපු කෙනෙක්. ප්‍රඥාව වැඩුවේ කොහොමද? බණ ඇහුවා. අහපු බණට ආසා කළා. ඇසූ බණ නුවණින් විමසුවා. ආන්න ප්‍රඥාව ලැබෙනවා. කෙනෙක් ඇහුවනේ භාග්‍යතුන් වහන්සේගෙන් කතංසු ලබතේ පඤ්ඤා. ස්වාමීනි ප්‍රඥාව කෙසේ ලබම්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය. අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිවනට කැඳවන ධර්මයේ දේශනා කරනකොට ආස කරන්ට ඒ බණට ආසාවෙන් ඒ බණපදයට සවන් යොමන්ට සුසුසා ලබති පඤ්ඤං සවන් යොමාගෙන ඔබ බණ අහන්ට අප්පමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව ඒ ධර්මය මෙනෙහි කරන්ට ලබති පඤ්ඤං ඔබට ප්‍රඥාව ලැබෙයි. අන්න ඒ විදිහටයි ප්‍රඥාව ලබා ගන්නෙ. ඒ විදිහටයි ප්‍රඥාව වඩන්නේ. දහම් පොත කියවලා ආසාවෙන් ඒ ධර්ම කරුණු හිතට අරගෙන මෙනෙහි කරනකොට ප්‍රඥාව ලැබෙයි. ධර්මය අහලා ඇසූ කාරණේ ආසාවෙන් හිතට අරගෙන විමසනකොට ප්‍රඥාව ලැබෙයි. නන්න ප්‍රඥාව ලබන ක්‍රමේ. මේ මොනවද කියලා දුන්නේ? උඩ අතට අරන් යන ඒවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම
ඕන් ඔය කාරණා පහ ඔබ බොහෝ කාලයක් පුරුදු කරපු කෙනෙක්. මා බහයි මහානාම. ඒ නිසා මහානාම ඔබ බය වෙන්න එපා. අපාපිකාතේ කාල කිරියා ඔබේ කලුරිය කිරීම පාපී දෙයක් වෙන්නේ. අපාපිකාතේ මරණම් භවිස්සති. ඔබේ මරණය පාපී දෙයක් වෙන්නේ මහානාම. පාරක තොටක හදිසි අනතුරක් හේතුවෙන් ඔබ මිය ගිහිල්ලා ඇඟ කෑලි යන්න පුළුවන්. ඔබේ ශරීරය සත්තු කන්න පුළුවන්. ශරීරයට පණුව ගහලා මැරෙන්න පුළුවන්. ශරීරයේ කුණු වෙන ලෙඩක් හැදිලා ඇඟ කුණු වෙවී තියෙද්දි මැරලා යන්න පුළුවන්. ඇතැම් පිළිකා රෝග වගේ හැදුනහම පිංගුතුනි පණ පිටින්ම ශරීරයේ කෑලි අක්‍රිය වෙනවා. අක්‍රිය වෙලා ශරීරේ කුණු වෙනවා. කුණු වෙලා මැරෙනවා. මිනිස්සු ජීවත් වෙලා ඉද්දීම ශරීරවලට පණුව ගහනවා. එහෙම අසනීප හැදෙනවා. මිනිස්සු කොච්චර විඳවනවාද ඇතැම් මිනිස්සු මරණ ඉස්සරහා. මේ ඇඟවල වල හැටි. සමහරවිට හදිසි අනතුරු වලට පත් වුණාම දිගටම ඇඳකට වෙලා ඉන්න වෙනවා. අතපය එකක්වත් වාරු නැහැ. මේ කය එහෙම එකක්. ඒ බඳු වූ මේ ශරීරයට මොනවා හරි වෙයි කිව්වා. ඒත් මහානාම ඔබේ හිත උඩු අතට යනවා. බලන්න රැකවරණේ. බලන්න තියෙන රැකවරණේ කුසල් රැස් කර ගැනීමේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම මේ වගේ මිනිස්සෙක් ගිතෙල් කලයක් වතුරේ පා කරලා ඇරියා. ඈතට ගිතෙල් කලේ යනකොට මෙයා හරි ඉලක්කෙට ඒ කලයට ගලකින් ගැහුවා. කලේ බිඳුණා. බිඳිච්චි කලේ කටු ටික ගිලුණා. ගිතෙල් ගිලෙයිද කවදාවත්? ගිතෙල් පාවෙනවා. ගිතෙල් පාවීම යනු ධර්මතාවයයි. සිද්ධ වෙන දෙයයි. කටු ටික ගිලී ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුම්භූපමං කාය මිමං විදිත්වා. ඒ මෙටි කලේ වගේ තමයි මේ කය කියන එක තේරුම් ගන්න ඕන. මේක කැඩිලා යනවා. මේක බිඳිලා යනවා. මේක නැසිලා යනවා. නවත්තන්න බෑ. හොඳට සිල් ගුණ පුරාගෙන ඉන්න කෙනත් නාකි වෙනවා. හැදෙන ලෙඩ ඔක්කොම හැදෙනවා. නවතින්නේ. මේ කය එහෙම එකක්. බතක් වගේ. බතක් උයපු ගමන් හරි මේ නැවුම්ව තියෙනවානේ. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? බත සීතල වෙනවා, සීත වෙලා පිලුණු වෙනවා, ගඳ ගහන්න පටන් ගන්නවා. බත පිලුණු වෙනවා වගේ ජීවිතේ පිලුණු වෙනවා. ජීවිතේ දිරනවා. දිරන කයක් ඇතුව අපි ඉන්නේ. කය දිරුවාට පිංගුතුනේ හිත දිරන්නේ. හිත දිරනවා. අකුසල් ඒ හිතට එකතු වුණොත් එහෙම. හිත දිරනවා කියලා කියන්නේ ඒකට කියන්න තියෙන අපිට හිත මල කනවා. අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තතේව කාදන්ති. යකඩේ හටගන්නා මලකඩ යකටේම පිහිටා යකඩේම කාදමන්නේය. ඒ වගේ හිතක හටගන්න අකුසල් මේ හිත ඇතුළේම පළපදියම් වෙලා මේ ජීවිතේම වනසනවා. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. ඒ මලකඩ කඩලා යන්න කුසල් රැස් කරන්න ඕන. අකුසල් කියන මලකඩ කැඩිලා යන විදිහට කුසල්මයි රැස් කරන්න ඕන. කුසල් රැස් කරොත් එහෙම භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ හිත ගිතෙල වගේ. ගිතෙල ගිලින්නේ නේ. ගිතෙල පාවෙනවා. ගිතෙල ගිල්ලන්නත් බෑනේ. ගිතෙල පාවෙනවා. ඕන් ඔය වගේ හොඳට පින් කරගත්ත කෙනා, හොඳට කුසල් කරපු කෙනා, හොඳට යහපත රැස් කරපු කෙනා ඒකාන්ත වශයෙන් ඉහළ අතට යනවා. සුගතියට යනවා. උඩු අතට යනවා. ඒ නිසා මේ ජීවිතේ පිංගුතුනි පුංචි කාලයක් ඇතුලේ ගත කරනකොට අපි කරගත යුතු වටිනාම දේ මේක බව තේරුම් ගන්න. මේ ජීවිතය උඩ පැත්තට හරවා ගැනීම. ගොඩාක් බාධා තියෙනවා ජීවිතේ උඩ පැත්තට හරවා ගන්න උත්සාහවත් වෙනකොට. ඇයි හේතුව? බොහෝ දිනකට උවමනාවක් නැහැ මේ ජීවිතේ උඩු අතට හරවා ගන්න. හරි අල්පයයි මේ ජීවිතය උඩු පැත්තට හරවා ගන්නේ. භාග්‍යතුන් වහන්සේක අවස්ථාවක
භික්ෂු සංඝයා ඉදිරියේ තමන් වහන්සේගේ නියසිල මතට පස් ස්වල්පයක් ගත්තා. අපේ ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ තඹවන් නියසිල මත දැන් පස් ස්වල්පයක් තියෙනවා. මේ පස් ටික පෙන්නලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුගෙන් අහනවා, මහණෙනි, ඔබට මේ ගැන කුමක්ද හිතෙන්නේ? තථාගතයන් වහන්සේගේ නියසිල මතද ගොඩාක් පස් තිබෙන්නේ? එහෙම නැත්නම් මේ මහා පෘථිවියද? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ නියසිල මත ඇත්තේ අතිශය ස්වල්ප වූ පස් ප්‍රමාණයකි. ස්වාමීනි, මේ මහා පෘථිවියේ පස්මයි වැඩි. එය සංසන්දනය කරන්න බැරි තරම් ලොකු වෙනසකි. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, ඕමයි වගේමයි. මේ මනුස්ස ලෝකයේ උපන් මිනිස්සු අතරින් යම් මේ මිනිස්සු මෙරි මෙරි යනවාද? මැරෙන මහා ජනකාය අතරින් සසඳන්නවත් බැරි ප්‍රමාණයක්. ඉතා ස්වල්ප ප්‍රමාණයක්. ඉතාම කුඩා ප්‍රමාණයක්. මහා පෘථිවියත් එක්ක සසඳනකොට නියසුල මතට ගත්ත පස් ටික වගේ ටික දෙනෙක් උඩු අතට යනවා. සුගතියක උපදිනවා. දෙවියන් අතරේ උපදිනවා, මිනිස්සු අතරේ උපදිනවා. මහණෙනි, මහා ජනකායක් දුගතියේම උපදිනවා, පහළට වැටෙනවා. බලන්න පින්වතුනේ, කොච්චර බේරිල්ලක් බේරෙන්න තියනවද? ඒ බේරිල්ල බේරෙන්න පුළුවන් වෙන්නේම අපි කුසල් රැස් කළොත්. හේතුව කුසලයට විතරයි පුළුවන්නේ අපිව උඩු පැත්තට අරගෙන යන්න. අකුසලයකට කිසිසේත් බෑ අපේ ජීවිතය උඩ පැත්තට අරගෙන යන්න. අකුසලයක් කරන්නේම අපි පහළට අදින එකයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට අවවාද කළේ කුසලම් භික්කවේ භාවේත. මහණෙනි, කුසල් වඩන්ට. සක්කා භික්කවේ කුසලම් භාවේතුම්. මහණෙනි, කුසල් වැඩිම කරන්න පුළුවන් දෙයක්. කුසල් වැඩිම කියන එක කරන්න බැරි නම් මහණෙනි, තථාගතයන් වහන්සේ කවදාවත් කියන්නේ කුසල් වඩන්න කියලා. ඒක කරන්න පුළුවන් දෙයක්. ප්‍රායෝගිකයි. බැරි දෙයක් නෙමෙයි. මහණෙනි, ඔබ කුසල් වැඩුවොත් එහෙම වඩන ලද කුසල් හේතුවෙන් ඔබට සැපම ලැබෙනවා. දුක් උපදින්නේ. මහණෙනි, වඩන කුසල් වලින් ඔබට සැප උපදින්නේ නැත්තම් මං කවදාවත් කියන්නේ කිව්වා කුසල් වඩන්න කියලා. ඒකාන්ත කොට ඔබට කුසලයෙන් සැපයක්ම උපදින නිසා තථාගතයන් වහන්සේ ඔබට කියන්නේ කුසල් වඩපල්ලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එහෙමයි වදාළේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා අකුසලම් භික්කවේ පජහත. මහණෙනි, අකුසල් කියන ඒවා අතහැරලා දාන්න. සක්කා භික්කවේ අකුසලම් පජහිතුම්. මහණෙනි, අකුසල් කියන ඒවා අතහරින්න පුළුවන්මයි. බැරි නම් අකුසල් අතහරින්න මං කවදාවත් කියන්නේ නෑ අකුසල් අතහරින්න කියලා. ඒ නිසා ඔබ අකුසල් අතහරින්න. අකුසලයේ අතහැරියොත් මහණෙනි, සැපයක්ම ලැබෙන්නේ. අකුසලයක් අතහැරියොත් සැපයක්ම ලැබෙනවා. අකුසලින් කවදාවත් සැප උපදින්නේ. අකුසලින් උපදින්නේ දුක්. අකුසලින් ඒකාන්ත දුකක්ම උපදින නිසාත් අකුසල් අත්හැරීමෙන් සැපයම උපදින නිසාත් මහණෙනි, මම ඔබට කියන්නේ අකුසල් අතහරින්න කියලා. බලන්න වින්වතුනි, මෙච්චර ස්වාක්ඛාත, මෙච්චර සුන්දර ධර්මයක් මේ සවම්පත් වලින් ඇහෙද්දී අපිට බැරි වුණොත්, අපිට බැරුව ගියොත් එහෙම අපේ ජීවිතේ උඩ අතට යන්න ආරක්ෂා කරගන්න කොච්චර අවාසනාවක්ද? ඒ හින්දා හොඳට තමන්ගේ ජීවිතේට පින රැස් කරගන්න උත්සාහවත් වෙන්න. කුසල් රැස් කරගන්න උත්සාහවත් වෙන්න. තමන්ගේ ජීවිතේට යහපත එකතු කරගන්න උත්සාහවත් වෙන්න. පින්වතුනි, අපි මේ මනුස්ස ජීවිතයට ආවේ තනියම. අපි තනියම අඬාගෙන මේ මනුස්ස ජීවිතයට ආවා. අපිට ආදරය කරන දෙමව්පියෝ හිටපු නිසා අපි රැකුණා. පින්වතුනි, අපි යනකොට යන්නේ තනියම. අපි බිරිඳ ස්වාමියා වශයෙන් එකතු වෙයි. හැබැයි යන්නේ තනියම. අපිට දරුවෝ ගොඩාක් ඉඳී.
හැබැයි යන්නේ තනියම. අපිට දේපල තියෙයි. හැබැයි අපි යන්නේ තනියම. අපිව මේ සමාජයේ මිනිස්සු ගොඩක් දන්න ප්‍රසිද්ධ කෙනෙක් වෙයි. හැබැයි අපි යනවා තනියම. අපි ගොඩාක් උගත් වෙයි. අපි තනියම යනවා. තනියම යන්න වෙන ජීවිතයක්. යන්නම වෙන ජීවිතයක්. නොයා ඉන්න බැරි ජීවිතයක් අපි ලැබුවේ. එහෙම ජීවිතේ යන ගමන උඩ පැත්තට යන්න. පහළට නම් යන්න එපා. පහළට යන ජීවිතයකට පාර කපා ගන්න එපා. එක රහතන් වහන්සේ නමක් තමන්ගේ ආදරණීය මෑණියන්ට, තමන්ගේ ආදරණීය පියාණන්ට, තමන්ගේ සහෝදරයාට, තමන්ගේ සහෝදරියට නිතර අවවාද කළා. උඩු පැත්තට යන්න පුළුවන් විදිහට ජීවිතේ හදාගන්නකෝ කියලා. කිව්වාට ඒ කිසි කෙනෙක් ඒක කනට ගත්තේ නෑ. අවධානයක් යොමු කළේ නෑ. ඔහි හිටියා. මේ රහතන් වහන්සේට චාරිකාවේ වැඩම කරලා දුර ඈතකට වඩින්න සිද්ධ වුණා. ඒ අතරේ ගම්මානෙට භයානක වසංගත රෝගයක් ආවා. දැන් ඉතින් වසංගත කිව්ව ගමන් තේරෙනවනේ මොන වගේද කියලා. අපිටත් මේ කාලේ ආපු හින්දා. ඇතමෙක් බේරෙනවා, ඇතමෙකුට බේරෙන්න බෑ. අර පවුලේ සහෝදරියත් වසංගතයෙන් මැරුණා. තාත්තත් වසංගතයෙන් මැරුණා. අම්මත් වසංගතයෙන් මැරුණා. අර පුතා විතරක් යාන්තම් වසංගතේ වැළඳිලා බේරුණා. මේ රහතන් වහන්සේ දුර ඈත චාරිකාවේ වැඩම කරලා වසර කිහිපයකට පස්සේ ආපහු වැඩම කරනවා තමන් වහන්සේගේ ගමට. අනේ වඩිද්දී තමයි ආරංචි වුණේ. දෙමව්පියෝ මැරිලා. නංගිත් මැරිලා. දැන් තමන්ගේ සහෝදරයා මල්ලි විතරක් ඉන්නවා. එතකොට මේ මල්ලි දැන් ජීවිතේ ගැට ගහගන්නේ දඩයන් කරලා. ඒත් යහපතකින් නෙවෙයි. මෙයා මේ සත්තුන්ට උගුල් අටවනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ වැඩියට පස්සේ මේ සහෝදරයා කතා බහ කරලා ඉතින් කිව්වා ස්වාමීනි මං යම් ප්‍රණීත දානයක් ආදී සකස් කරපු දවසට ඔබ වහන්සේට ආරාධනා කරන්න මට අනුකම්පාවෙන් වැඩම කරන්න කිව්වා. ඉතින් පිළිගත්තා. ඔන්න මෙයා ගහලා තිබ්බ මද්දකට ඌරෙක් අහු වුණා. මේ ඌර අහු වුණාට පස්සේ මෙයා ඌරාව මරලා ඌරු මස් වලින් දානයක් පූජා කරනවා කියලා හිතුවා. දැන් ඌරාව මස් කරන්න කලින් හෙට දවසේ අනිවාර්යෙන් දානෙට වැඩම කරන්නට කියලා තමන්ගේ සහෝදරයන් වහන්සේට ආරාධනා කරන අදහසින් මෙයා යනවා. විහාරයට ගිහින් කිව්වා ස්වාමීනි හොඳ මාංශයක් හම්බ වුණා. මම මේ මාංශයෙන් ඔබ වහන්සේට ප්‍රණීත දානයක් පූජා කරන්න සතුටුයි. ඔබ වහන්සේ දානෙට වඩින්න කිව්වා. මේ රහතන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් බැලුවා මොකද්ද මේ මාංශේ? මොකද්ද මේ දානේ? බලනකොට ඌරු මසක්. ඒ ඌරාගේ ජීවිතේ තියෙන කතාවක්. ඒ කතාව මේ සහෝදරයාට කියා දිය යුතුම එකක්. රහතන් වහන්සේ නැගිටලා කිව්වා අපි යන්. අපි නිවසටම ගිහිල්ලා මේක කතා කරමු. ඒ වෙලාවෙම නිවසට ආවා. නිවසට ආවට පස්සේ දැන් මේ ඌරාගේ මලකුණ නිවසේ තියෙනවා. රහතන් වහන්සේ කියනවා ওই ඌරාගේ බඩ පලන්න. බඩ පලපුවම බඩ ඇතුලේ සර්පේකුගේ කෑලි තියෙයි. ණයෙකුගේ කොටස්. ඒවා ටික අරගන්න කිව්වා. අනේ බඩ කපනකොට මේන්න සර්පේකුගේ කෑලි තියෙනවා බඩේ. ඒ ටික ගත්තා. ඒ සර්පයාගේ කොටස් අතරේ එක කොටසක ඉදිමිලා තිබුණා. රහතන් වහන්සේ එතන පෙන්නලා කියනවා ඕන් ඔතන පිහියෙන් පරිස්සමට බලන්න. ඔතන ඔය ඉදිමිලා තියෙන්නේ. ඔතන ඇති ගෙම්බෙක්. ඒ සර්පයාගේ බඩේ ගෙම්බෙක් හිටියා. ගෙම්බාව එළියට ගත්තා. දැන් සර්පයාගේ කොටස් තියෙනවා. මරපු ඌරා ඉන්නවා. ඊට පස්සේ
ගෙම්බෙක්ගේ මලකුණක් තියෙනවා. රහතන් වහන්සේ කියනවා මේ දන්නවද කවුද කියලා? ඔය ඌරා වෙලා උපන්නේ අපේ ආදරණීය තාත්තා. ඔය ඌරාගේ බඩේ ඌරා විසින්ම කාලා මැරිලා ඉන්නේ නාගයා වෙලා උපන්නේ අපේ ආදරණීය අම්මා. ඒ නාගයාගේ කුසේ ඔය ගෙම්බෙක් විදිහට මැරිලා ඉන්නේ අපේ ආදරණීය සහෝදරී අපේ නංගි. සංසාරේ භයානකයි. මේ ජීවිතේ අපි එකට හිටියාට පින්වතුනි මෙතන වැරදුනොත් අපි කොහේ යයිද? බලන්න හදාගන්න ලොකු කාලයක් නැහැ. අවුරුදු 60යි 70යි 80යි ඔක්කොම ඉවරයි. යන්න ලං වෙනකොට හාපෝ මං තාම ජීවිතේ හදාගත්තේ නෑ මට දැම්ම යන්න බෑ. එහෙම කතා නෑ. යන මොහොත පැමිණුණාට පස්සේ කොයි මිනිහටත් යන්න වෙනවා. කොයි ධනවතත් මරණේ පැමිණි මොහොතේ යන්න ඕන. කොයි බලවතත් මරණේ පැමිණි මොහොතේ යන්න ඕන. අනිත් අය මරණයෙන් බේරා ගන්න විශාල කැපකිරීම කරන වෛද්‍යවරුන්ට මරණ එනවා. ඒ වෛද්‍යවරයාට පුළුවන් ද මරණේ පැමිණෙද්දී බේරෙන්න? අනිත් අයගේ ජීවිත බේර ඉන්න වෛද්‍යවරුත් මිය පරලෝ යනවා. ඒ මරණේ පැමිණෙන්න පෙරයි මේ කතාව අපිට හදාගන්න තියෙන්නේ. ප්‍රමාද වුණොත් යටි අතට යන ජීවිතයක අපි හිර වෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් මේ තිරිසන් ලෝකයක් ඇද්ද යම් මේ නිරයක් ඇද්ද එය නිවන් අවබෝධයට අතිශයින්ම බාධා සහිත උපතයි. හේතුව මහණෙනි ඒ ලෝකයක උපන්නුත් කෙනෙක් ලේසියෙන් යලි සුගතියක එන්නේ නැත. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා කියන කරුණ ඉතා සුවසේ සිදුවිය හැකි වුවත් නිරයේ තිරිසන් ලෝකයේ උපන්න තැනැත්තෙක් යලි සුගතියක එනවා කියන කාරණේ එච්චර ඉක්මනට එච්චර සුවසේ සිද්ධ වන්නේ නැත. බලන්න පහළට වැටුණු තියෙන අනතුර. මේ තීරණාත්මක මනුස්ස ජීවිතේ අපි හරි විදිහට සිත කය වචනය හසුරුවා ගත්තේ නැත්තම් ඒ උදෙසා අපි ප්‍රමාද වුණොත් ප්‍රමාද වෙලා ජීවිතේ යටි අතට හරවා ගත්තොත් මෙතනින් වැටිලා ආයේ ගොඩ එන්න අමාරු තැනක හිර වෙයි. ඒ නිසා පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ ඇතුලේ ලස්සනට ජීවිතේ හදාගන්න උඩ පැත්තට යන විදිහට. ඒකයි මම දේශනාව ආරම්භයේම කිව්වේ ඔබ හිතක් ඇති කරගන්න ඕන මම නම් මගේ ජීවිතේ උඩු පැත්තට යන විදිහට හදාගන්නවා. කොහොමද උඩු පැත්තට යන විදිහට හදාගන්නේ? හොඳට පින් කරන්න. හොඳට කුසල් කරන්න. හැමදාම තෙරුවන් සරණ යන්න. හැමදාම මතක් කර සිල් සමාදන් වෙලා සිල් අධිෂ්ඨාන කරගෙන සිල් ආරක්ෂා කරන්න. බුද්ධ වන්දනා කරන්න. බණ පොතක් කියවන්න. බණ පදයක් අහන්න. ඒ අහපු බණ පදයක් හිතින් මෙනෙහි කර ඉන්න. මෛත්‍රී භාවනාව වගේ භාවනාව පුංචි වෙලාවක් හරි කරන්න. මේ එකක්වත් අතහරින්න එපා. තමන්ට කාට හරි උදව්වක් වෙන්න පුළුවන් අවස්ථාවක් ඉදුණොත් හැම තිස්සෙම උදව් කරන්න. ඒ උදව් කිරීම සම්බන්ධයෙන් උදව් ලබන කෙනාගේ කතන්දර මුකුත් හිතන්න යන්න එපා. ඔබට උදව් කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම් ගන්න උදව් කරන්න. උදව්වක් කරන්න පුළුවන් හැම අවස්ථාවකම ඔබේ උදව්ව නොමසුරුව අවංකව දෙන්න. ජීවත් වෙන්නේ පුංචි කාලයයි. ඒ පුංචි කාලය ඇතුලේ අපි ඕම විදිහට ලස්සනට ජීවිතේ හදාගත්තොත් යම් දවසක අපේ සමීපයට මරණය පැමිණෙනකොට මේ කුණු කය කොහොමත් මරණයට ගොදුරු වේවි. මාරාන්තික ලෙඩක් අපේ ජීවිතයට එනකොට මේ කුණු කය කොහොමත් ඒ ලෙඩේට ගොදුරු වේවි. හදිසි අනතුරකට පත් වුණොත් ඒ හදිසි අනතුර කියන එක
මේ කුණු කය කරා පැමිණේවි. වේගෙන් යන වාහනයක අපි හැප්පුණොත් මේ කුණු කය කෑලි කෑලි වෙලා යාවි. මේ කුණු කය සත්තු කාවි. පණුව ගසාවි. හැබැයි ඔබ විසින් රැස් කරගත්ත පිනක් තිබෙන්නේ නම් ඔබේ ජීවිතයේ ඒකාන්ත කොට ඉහළ අතටම යන්නේ රැකෙන්නේය. එදා මහානාම ශාක්‍යයට භාග්‍යතුන් වහන්සේ දුන්නා ඒ ලස්සන දහම් අවවාදේ. ඒ දහම් අවවාදයේ හින්දා තමයි අද දවසේ අපිත් අපේ ජීවිතයට මේ ජීවිතාර්ථය එකතු කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් අවවාදේ අපි යලිත් සිහි කරමු. යේකේචි අකුසලා ධම්මා මේ ලෝකේ යම්තාක් අකුසල් වේද සබ්බේතේ ඒ හැම අකුසලයක්ම අදෝ භාවං ගමනීයා මේ ජීවිතය යටි පැත්තට ඇදගෙන යනවා. මේ ජීවිතය පහළට හෙලනවා. ඒ වුණත් ඒකේ චික්කුසලා ධම්මා මේ ලෝකේ යම්තාක් කුසල් ඇද්ද සියලු කුසල් සබ්බේතේ ඒ හැම එකක්ම උපරි භාවං ගමනීයා මේ ජීවිතය ඉහළ පැත්තට අරගෙන යනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ ඉහළට අරගෙන යන සුගතිය ආරක්ෂා කරවන කුසල් රැස් කරගන්න, පින් රැස් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. අපි හැමදෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච ජීවිතේ අපේ ජීවිතයට ඒ උතුම් ආරක්ෂාව පිහිට පිළිසරණ සලසා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු. සක් දෙවිදුන් සතර වරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කරන්නේ තමන්ගේ නමින් මිය පරලොව ගියපු ආදරණීය මෑණියන්ට පින් අනුමෝදනා පිණිස සියඹලාණ්ඩුව කිව්ලේයාය පදිංචිව සිට මීට මාස 3කට පෙර 2021 ජූලි මාසේ 28 වෙනිදා මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය මෑණියන් වන ආර්.එම්. බේබි නෝනා මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මීට වසර 37කට පෙර මිය පරලොව යන්ට යෙදුණු පී එදිරිසිංහ ආදරණීය පියාණන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වෙත්වා. මේ දුක් සහිත සංසාර ගමනින් අපගේ ඥාතීන්ට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානය සිදු කළේ බිබිල වෑගම හේරත් ගෙදර පදිංචි පින්වත් විජිතා කුමාරී එදිරිසිංහ මහත්මිය පවුලේ දූදරු පිරිස ඇතුළු ඒ සදහැවත් පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමේ පින අනුහසින් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියන ආශිර්වාදය අද දවසේ ධර්ම දානයේ සිදු කරපු විජිතා කුමාරී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කරපු සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ජීවිතයට සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය වේවා.
රැකී රක්ෂා ආදී සියලු කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ ජීවිතයට පින් කුසල් රැස් කරගෙන සුවසේ ධම්මගත් දියුණු කරගෙන ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.